හිතතුමන් තුළ මා ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අම්මේ තාත්තේ, අද අපි භාවනා කරන්නට යන්නේ මේ නත්තල ආගමනය හා සම්බන්ධ වෙච්ච තවත් ඉතාමත්ම වැදගත්ම සංකේතයක්. හැම ගෙදරකම වගේ මේ දේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා නත්තලක් කියලා අපේ මතකයට එද්දි හැම ගේකම වගේ පුංචියට හෝ මේ දේ අපි හදනවා. පල්ලිවල නම් අනිවාර්යයෙන්ම කියනවා ඒක තමයි ගවලෙන. දැන් මේ ගවලෙනට අපි කියනවා ඉංග්‍රීසියෙන් මේන්ජර් කියලා. ඉතින් ගවලෙන කියන්නේ ඒ වචනයෙන්ම අපි ගත්තොත් ගවයන්ගේ ලෙන. ගවයන් ස්ථානගත වන තැන. අපි දන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළමු නත්තලේදී මේ ලෝකයට වැඩම කරපු ආකාරය. අන්න එවැනි පුංචි ගවලනක තමයි ලෝක ගැලවුම් කාර්යානන් මේ ලෝකයට එළිය දුටුවේ. ඒ කතාව අපි හැමෝම දන්නවා. ඉතින් මේ ඇයි මේ වගේ තත්වයකට උන්වහන්සේට මුහුණ දෙන්නට සිදු වුණේ? මේක නොයෙක් විදියට අපිට තර්ක කරන්නට පුළුවන්. මේ හැම තර්කයකටම මම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ගවලන ගැන, මේ සංකේතයක් ගැන කතා කරපුවම මේක ඉතාමත්ම බොහොම උචිත ලෙස ස්වාමින් වහන්සේගේ ජීවිතයත් එක්කම අපිට දිගහැරෙන කතාන්තරයක්. ලූක්තුමාගේ සුවිශේෂයේ විශේෂාකාරයෙන් මේක බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේ ජොසේ උන්වහන්සේ දේව මෑණියෝ සංගණනය සඳහා බෙත්ලෙහෙම් පුරවරයට යද්දී කිසිම තානායමක් ඔවුන් වෙනුවෙන් ගවලන කියන්නේ එක්තරා විදියක සත්තු ලගින තැනක්. ඒ කාලේ හැම ගේකම වාගේ පල්ලෙහා මහල, උඩ මහලේ තමයි මිනිස්සු වාසය කරන්නේ. ඒ පහළ මහල ගොඩාක් ස්ථානවල සත්තුන්ට වාසය කරන්නට සූදානම් කර තිබූ ස්ථාන තිබුණා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ශුදෝ ජෙරෝම් තුමාගේ සංකල්පය අනුව මේ පුංචි ලෙනක් වගේ තැනක තමයි සත්තු ගාල් කරන්නේ. එක හේතුවක් ඒ කාලේ වර්ෂාව තියෙනවා, සීතලයි, හුළඟ වැඩි. මේ වගේ දේවල් වලින් සත්තුන්ව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ සත්තුන්ව ගාල් කරන තැන. ඒක හේතුවක්. තව හේතුවක් තමයි මේ ගල්ලෙන නැත්තම් මේ ගව හල වගේ තැන්වල සත්තු ගාල් කරලා තිබ්බම ඒ උඩින් ඉන්න මිනිස්සුන්ට එක්තරා විදියක උණුසුමක් ලැබෙනවා. ඒ සීත කාලේ, ඒ කාලේදී මේ උණුසුම් කරන්නට මේ විදුලි බලය තිබුණේ නැහැ. නමුත් මේ සත්තුන්ගෙන් ස්වභාවයෙන්ම ඔවුන් හුස්ම කරද්දී, ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී ඒයින් නිතැතින්ම ඒ ඉහළ මාලේ ඉන්න පුද්ගලයන්ට උණුසුමක් ලැබුණා. මෙන්න මේ කාරණාත් එක්ක තමයි මේ ගවහල කියන සංකල්පය ගැන අපිට භාවනා කරන්නට සිද්ධ වෙන්නේ. ඒ කොහොම වෙතත් ගව ඔරුව තමයි මේ ගවලේ තියෙන තවත් විශේෂ වූ ස්ථානයක්. දැන් මේ ගව ඔරුවේ තමයි වතුර දාලා තියෙන්නේ. නැත්තම් කෑම දාලා තියෙන්නේ ඒ සත්තුන්ට ආහාර ලබා ගන්නට. දැන් අදටත් අපි ජේසුස් වහන්සේ ඉපදුණු මේ ගව ඔරුව නැත්තම් ගව මඩුවේ ඒ උතුම් සංකේත ඒ ශුද්ධෝ දේශයට ගියා නම් නැත්නම් රෝම පුරවරයට ගියා නම් ඒ ස්ථානවල තාමත් ස්ථාපිතව කරලා තියෙනවා මිනිසුන්ගේ වන්දනාමාන කිරීම සඳහා. එතකොට මේ නත්තල හා සම්බන්ධ කරගෙන මේ ගව ලෙන ගැන කතා කරද්දී ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේන්ජර් කියලා. දැන් මේ වචනේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. MANGER. ඒ ප්‍රංශ භාෂාවෙන් මේක ශබ්ද වෙන්නේ මොන්ජේ කියලා. ඒන් සද්ද වෙන්නේ ඕන් කියලා. එතකොට G අකුර සද්ද වෙන්නේ J විදියට. එතකොට මොන්ජේ කියලා කියන්නේ ප්‍රංශ භාෂාවෙන් නැත්නම් ෆ්‍රෙන්ච් වලින් ආහාර වලට තමයි කියන්නේ මොන්ජේ කියලා. දැන් බලන්න ඒ භාෂාවෙන් මේ වචනේ තියෙන තේරුම මොනතරම් අද අපිට ගැලපෙනවද කියලා. මොන්ජේ කියන ෆ්‍රෙන්ච් භාෂාවෙන් ප්‍රංශ භාෂාවේ වචනේ ඉංග්‍රීසියට වෙද්දී මේන්ජර් කියලා කියන්නේ. එතකොට මේ මේන්ජර් කියලා කියපුවා මේක හරි තේරුමක් ගන්න අමාරුයි. බයි ප්‍රංශ භාෂාවට ඇති මොන්ජේ කියන්නේ ආහාරය. උන්වහන්සේ මේ ලෝකයට ආවේ ඇත්තටම ආහාරයක් හැටියටයි. ඒ ගව ඔරුවෙන් ආහාරයක් හැටියට ඒ හරක් ලගින අරක් ආහාර ගන්න ගව ඔරුවෙන් මේ ලෝකයට උපන් කුමාරයා වසර 33කට පස්සේ අපෙන් සමුගෙන මේ ලෝකෙන් දේවතාත්තා ළඟට යද්දිත් අපට ඉතිරි කරලා ගියේ මොකද්ද? ආහාරයක්මයි. ඒ මහා බ්‍රහස්පතින්දා දවසේ උන්වහන්සේ පූපයක්ගෙන කිව්වේ මොනවද? මේ මාගේ ශරීරයයි. අනුභව කරන්න. ඒ ශරීරය, ඒ දිව්‍යාශ්‍රී පූපය ඔබට මට දානය කරලා උන්වහන්සේ දේවතාත්තා ළඟට ගියා. ඒ දේවතාත්තා ළඟින් මේ ලෝකයට පුංචි කුමාරයෙක් හැටියට ආවේ ආහාරයක් වෙලා ගව මඩුවක් තුලින්, ගව ඔරුවක් තුලින්.
ඒ අවුරුදු 33ක මහා ධර්ම විප්ලවයක් කරලා අපගේ ජීවිතයට මහා පුදුමාකාර නිවහල් භාවයක් දීලා මේ ලෝකෙන් සමු අරගෙන උන්වහන්සේ නැවතත් ඒ දේවතාත්තා ළඟට යද්දි ගියේ අපිට ආහාරයක් හැමදාම දීලා. අර මං කලින් කිව්වා වගේ ඒ දේව ස්වාමින් වහන්සේගේ තුන්වෙනි වර නැත්නම් තුන් ආකාරයක වැඩම කිරීම දිව්‍ය පූජාව තුලදී දිව්‍ය සප්‍රසාදය තුලින් උන්වහන්සේ අපේ හදවතට එන්නට ඒ දිව්‍යාශ්‍රී පූපය තමාගේම ශරීරයක් බවට පරිවර්තනය කරලා ඒ මහා බ්‍රහස්පතින්දා දවසේදී තමාව සංකේතාත්මකව ඔබට මට දීලා තමයි උන්වහන්සේ අද අපෙන් සමුගත්. ඒ කියන්නේ උන්වහන්සේ සමුගත්තේ නැහැ. තවමත් ජීවමානව අපත් එක්ක ජීවත් වෙනවා. දැන් මේ ගවහල සහ මේ ගව මඩුව ගැන කතා කරද්දී අපි දන්නවා ඒකේ වැදගත්ම සන්ධිස්ථානයක් හැටියට අපිට ගණන් ගන්නට පුළුවන් 1223 අසීසියේ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රයා. දැන් මේ උන්වහන්සේ තමයි මුලින්ම ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ ගවහල කියන සංකල්පය, ගවලෙන කියන සංකල්පය මුලින්ම ස්ථාපිත කළේ. ඒ කාලේ උන්වහන්සේ ගවලනක් හදද්දී ඒකට අවශ්‍යයි පුද්ගලයෝ අවශ්‍යයි, සත්තු අවශ්‍යයි, මේ හැම දෙයක්ම ඒ පොතපතේ සඳහන් වෙන උන්වහන්සේ ජීවමානව නිරූපණය කළයි කියනවා. උන්වහන්සේ දන ගහගෙන ඒ ඉස්සලා ඒ දේව මෑණියෝ ජොසිය උන්වහන්සේ දිහා බලාගෙන ජීවමාන පුද්ගලයෝ එතන හිටියේ, ජීවමාන සත්තු එතන හිටියේ. උන්වහන්සේ මතක් කළාලු ඒ පළමු නත්තල තුල මේ ලෝකයට වැඩම කළ ඒ දිව්‍ය කුමාරයාණන් ගැන. මුලින්ම මේ ගැන සඳහන් වෙන්නේ ජීවමාන සත්තු භාවිතා කරමින්, පුද්ගලයෝ භාවිතා කරමින් මේ ගවහල, ගවලෙන කියන සංකල්පය ගැන මුලින්ම අපට කතා කරන්න සිද්ධ වෙන්නේ ඒ සුද්ධෝ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රයාගේ ඒ 1223 ගවහලත් එක්ක. ඊට උන්වහන්සේ කියනවා ඒ කතාවේදී එදා ඒ රාත්‍රියේදී පළමු නත්තලේදී ස්වාමීන් වහන්සේ මේ ලෝකයට එළිය දෙද්දී ඒ උන්වහන්සේට උණුසුම දුන්නේ ඒ සත්තු. හරක් හිටියා, නොඑක් ආකාරයේ බැටළුවෝ හිටියා, එළුවෝ, මේ වගේ සත්තු තමයි උන්වහන්සේව ඒ සීතල රාත්‍රියේදී උන්වහන්සේව බොහොම ආදරෙන් වැළඳගත්තේ. නැත්තම් උණුසුම් කළේ. ඒ නිසා උන්වහන්සේ කියනවා එදා ඒ රාත්‍රියේදී සත්තුන්ට කතා කිරීමේ විශේෂ බලයක් ලැබුණයි කියලාත් සඳහන් වෙනවා. හැබැයි මේ කවුරුත් දැකලා තිබුණේ නැහැ. සමහර අය කියනවා මේක අසුබ ලකුණක් කියලා. සත්තු කතා කරන එක. හැබැයි උන්වහන්සේ කියනවා මේ ෆ්‍රැන්සිස් අසීසියේ මුනින්ද්‍රයා බොහොම ආදරේ ස්වභාව ධර්මයට සත්තුන්ට ගොඩාක් ලෙන්ගතු කළා, ආදරය කළා. දැන් අද අපිට මොකද වෙලා තියෙන්නේ? ස්වභාව ධර්මයෙන් ඈත් වෙද්දි, මේ සතා සිව්පාවන්ගෙන් තුරුලතාගෙන් ඈත් වෙද්දි තමයි ස්වභාව ධර්මය අපට එරෙහිව නැගී සිටින්නේ. මේ සුනාමිය මීට අවුරුදු ගණනාවකට ආපු, දැන් අපි මහා ඛේද වාචකයකට මුහුණ දීලා තියෙන මේ කොවිඩ් වසංගතය, මේකක් එක්තරා විදියක ස්වභාව ධර්මයට අපි ආදරය නොකර ස්වභාව ධර්මයේ ඈත් වෙලා ස්වභාව ධර්මයේ විනාශ කරන්නට ගිය නිසා ඒකේ ආදීනව හැටියට කෙනෙකුට තර්ක කරන්නටත් පුළුවන්. ස්වභාව ධර්මය කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. දිව්‍යයන් වහන්සේම අපිට දීලා තියෙන බොහොම ලස්සන දෙයක්. අපි දේව ධර්මය කියනවා. ඒ වගේම තමයි ස්වභාව ධර්මය. මේකත් ධර්මයක්, භාවනා කරන්නට ඕන දෙයක්. ඉතින් ඒක භාවනා නොකර, ආදරය නොකර එයට ද්වේෂ කළොත් කවදා හරි දවසක ඕක අපට එරෙහිව නැගී සිටිනවා. ඒ නිසා උන්වහන්සේ බොහොම ලෙන්ගතු වුණා සත්තුන්ට. උන්වහන්සේ අර පාන් කුරු දාලා මේ සත්තුන්ව පෝෂණය කළයි කියලා කියනවා. ඉතින් මේ වගේ සංස්කෘතියක් තමයි මේ මුල් ගවලන ගැන කතා කරද්දී 1223 දී අසීසියේ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රයාගේ ජීවිත කතාව හා සම්බන්ධ කරගෙන ගවලනේ කතාවට අපිට යන්න සිදු වෙන්නේ. ඊට පස්සේ දැන් අපි දකින්නේ ජීවමාන සත්තුන්ගෙන් නැත්නම් ජීවමාන පුද්ගලයන්ගෙන් නිර්මාණය වෙච්ච ගවලනවල් කොහෙවත් අපිට දකින්නට නැහැ. දැන් තියෙන්නේ ඔක්කොම ප්‍රතිමා. දැන් මේ ප්‍රතිමා සංස්කෘතිය කොහෙන්ද මේ ලෝකයට ආවේ? ඒක යනවා 17 වෙනි ශතවර්ෂයට. ඒ 17 වෙනි ශතවර්ෂයට යද්දී දකුණු ඉතාලියේ නාපෝලි කියන නගරය මුල් කරගෙන තමයි මේ ප්‍රතිමා නිර්මාණය ආරම්භ වුණේ. මේ ප්‍රතිමා නිර්මාණය කරලා ජේසුස් වහන්සේගේ, එතකොට දේව අම්මගේ, ජොසිය උන්වහන්සේගේ, මේ අනෙක් හැම සතෙකුගේම ඒ නිර්මාණය කරලා අදටත් ලෝක ප්‍රසිද්ධ ඒ නිර්මාණ බිහිවන්නේ මේ නාපෝලි කියන ග්‍රාමයෙන්. එනිසා මේ නත්තලේ ඉතිහාසය ඉතාමත්ම කෙටියෙන් කිව්වේ ආරම්භය කොහෙන්ද?
ඒ 1223 ෆ්‍රැන්සිස් මුනින්ද්‍රයාගේ ආවැඩීමත් සමග ඊට පස්සේ 17 වෙනි ශතවර්ෂයේ දකුණු ඉතාලියේ නාපෝලි නුවර කේන්ද්‍ර කරගෙන ප්‍රතිමා නිර්මාණය ආරම්භ වුණා. එතනින් තමයි මේ නත්තල අද අපිට මේ නැත්තම් ගවහල නත්තලේ අපිට නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතනින් අපි යමු තවත් නත්තල හා සම්බන්ධ වෙච්ච ලබැඳියාවෙන් අපි කතා කර තවත් දෙයක් තමයි මේ සීනු. අපි සීනුවක් කියපුවාම අපි හැම වෙලාවෙම මතකයට යන බොහොම කතෝලික ආගමට නැත්තම් ඕනෑම ආගමකට අපි දන්නවා ඒ ආගමික ස්ථානවල පල්ලියක් හෝ වේවා දේවාලයක් හෝ වේවා පන්සලක් හෝ වේවා නැත්නම් වෙනත් ආගමික ස්ථානයක් හෝ වේවා මේ හැම ස්ථානයකටම පොදු දෙයක් තියෙනවා නම් ඒ පොදු දේ තමයි සීනුව. දැන් මේ සීනුව වලින් ඒ සීනුවෙන් ඒ නාදයෙන් එක දේවල් අපට කියවෙනවා. දේවස්ථානයක නාද වෙන ඒ සීනු නැත්තම් ගාන්ටාරයම නෙමෙයි කෝවිලක නාද වෙන්නේ. පොඩ්ඩක් වෙනස්. එකම සීනුව හැබැයි නාද රටාව වෙනස්. එතකොට මුස්ලිම් පල්ලියක නැත්තම් තවත් දේවස්ථානයක මේ සීනුව නාද වෙද්දි ඒකෙන් ඒ ජාතික ජනතාවට ආගමික ජනතාවට ඒගොල්ලන්ට අවශ්‍ය කරන පණිවිඩය ලැබෙනවා. එනිසා එක අපි දන්නවා දැන් මංගල්‍යයකට ගාන සීනුවයි ඒ නාදයයි අවමංගල්‍යයකට ගාන ඒ නාදය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතර දිව්‍ය පූජාවක් තියෙනවයි කියලා හඟවන්නට එක වෙලාවට සීනු 1 2 3 හැටියට ගහනවා. ඒ වගේම අදීසි කරදරයක් නම් ඒක හඟවන්නට මේ හැම එකකටම සීනුව නාද වුණත් ඒ සීනුවේ නාද රටාව ගාන ප්‍රමාණයත් එක්ක අපි දන්නවා මේ කියන්නේ තිරින්දාදිය ගහන්න. මේ කියන්නේ පූජාවක් කියන්නේ. මේ කියන්නේ කවුරු හරි මැරිලා. මේ කියන්නේ මංගල්‍යයක්. ඒ වගේ හැම එකක්ම අපිට වචන වලින් කියන්න බැරි ගොඩාක් දේවල් මේ සීනුව නාද කිරීම තුලින් අපගේ මතකයට ලබා ගන්නට පුළුවන්. මේ සීනු නැති කාලේදී මොකද වුනේ? අර පූජාවට උදව් වෙන දරුවෝ පුංචි සීනුවක් අතෙන් අරගෙන ගම වටේ දුවලා යනවලු සීනුව නාද කරගෙන. එතනදී මිනිස්සුන්ට කියන්නේ අන්න දිව්‍ය පූජාවක් පවත්වන්නටයි යන්නේ. ලැහැස්ති වෙන්න. මේක වචන වලින් කියන්න බැරි ගොඩාක් දේවල් මේ වගේ මාධ්‍යයන් තුලින් විද්‍යුත් මාධ්‍ය තාක්ෂණයේ පරිගණක මේවා දියුණු යුගයක නෙමෙයි මේවා එලි දැක්කේ. නමුත් මිනිස්සුන්ගේ මේ පුංචි සරල විශ්වාසයට මේක ලොකු රුකුලක් ලොකු ශක්තියක් බවට පත් වුණා. මේ සීනු ගැන කතා කරද්දී සුදෝ පැට්‍රික් මුනින්ද්‍රයාගේ නම අපිට අමතක කරන්නට බෑ. ඒ වගේම අයර්ලන්තය දැන් උන්වහන්සේ මේ අයර්ලන්තවරුන්ට අයරිෂ් ජාතිකයන්ට දහම දේශනා කරද්දී මේ සීනු කියන සංකල්පය මේ ජුදෙව් පල්ලිවල තිබුණත් මේක කතෝලික පල්ලිවලට ක්‍රිස්තියානි පල්ලියට මේ සීනුව කියන ආකල්පය රැගෙන යන්නට මේ සුද්ධ වූ පැට්‍රික් මුනින්ද්‍රයා ලොකු වෙහෙසක් ගත්තා. ලොකු මහන්සියක් ගත්තා. උන්වහන්සේ අයරිෂ් වරුන්ට තමාගේ දහම ගෙනියද්දී මේ සීනුව කියන ආකල්පය ගෙනිච්චා. ඒකෙන් මොකද්ද ඉදිරියට කතෝලික සභාවට වෙන්නට ඕනේ කියන දේ ඔවුන්ට ඉගැන්වුවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අයරිෂ්වරු අයර්ලන්ත ජාතිකයෝ අනෙක් රටවල් වලට යද්දී ඒ සීනුව කියන සංකල්පය අරගෙන ගියා. ඒකේ අවශ්‍යතාවය කොහොමද මෙවුවා නාද කරන්නේ? මේකෙන් මොනවද මිනිස්සුන්ට කියන්නේ? කතෝලික විශ්වාසයත් එක්ක මේක කොච්චර සම්බන්ධද කියලා අද හැම පල්ලියකටම යද්දී අපි දන්නවා ඒ සීනුවත් එක්ක අපේ ආගම කොච්චර පෙළ ගැස්මකට ලක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේක ඉතිහාසයේ සුද්ධ පැට්‍රික් මුනින්ද්‍රයා අපි ඒක යනවා පස්වෙනි ශතවර්ෂයේ දක්වාම දිගහැරෙනවා. ඊට පස්සේ මේ අයිරිෂ් ජාතිකයන්ට උන්වහන්සේ දහම දේශනා කරන්න යද්දී මේ සංකල්පයත් අරගෙන ගිහිල්ලා යාලට දුන්නා. ඊට පස්සේ මේ අයිරිෂ් නැත්තම් අයර්ලන්ත ජාතිකයෝ එක එක රටවල් වලට යද්දී මේ පැට්‍රික් මුනින්ද්‍රයාගෙන් ලබාගත්තු අනුදැනුමත් එක්ක මේ සීනුවේ සංකල්පයත් අරගෙන ගිහිල්ලා අද අපට කතෝලික ජනතාවට නැතිවම බැරි සංකේතයක් බවට පත් වුණා. දැන් මේ සීනුව ගැන කතා වෙද්දී අපි කලින් කතා කරපු මේ නත්තල් සීයාගේ කතාවේදී අපි දකිනවා ඒ වුණා නත්තල් සීයා
හිම කරත්තයක නැගලා මුවන්ගේ පිටේ නැගලා මුවන්ගේ වෙල්ලේ සීනු එල්ලලා ආවයි කියන. එතකොට නත්තල් සීයා එද්දිත් පුංචි සීනුවක් නාද කරනවා. ඒ සීනුව නාද කළේ පුංචි දරුවන්ට මතක් කරන්න මෙන්න නත්තල් සීයාව ඕගොල්ලන්ට අවශ්‍ය කරන තෑගි භෝග අරගෙන කියන මේ දැනුම අදත් අපි නත්තල් කැරොල් කියද්දි නැත්තම් නත්තලත් එක්ක නත්තල් සීයා වැඩම කරද්දි අනිවාර්යයෙන්ම ඔහුගේ අතේ තියෙන දෙයක් තමයි සීනුව ගහගෙන එද්දි පුංචි දරුවෝ දන්නවා අන්න නත්තල් සීයා වඩිනවායි කියලා. ඉතින් බලන්න මේ සීනුවේ ඉතිහාසයේ ඒ 5 වෙනි ශතවර්ෂයේ ඉඳලා සුද්ධ වූ පැට්‍රික් මුනින්ද්‍රයාගේ අනුසාරයෙන් අද ඔබට මට උදා වෙලා තියෙනවා ඒ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ දැන ගන්නට. ඒත් එක්ක යන තව දෙයක් තමයි ඊළඟ ගස් වර්ගයක් අපි දන්නවා හොලී කියලා කියනවා. දැන් මේකත් නත්තල හා බොහෝම සම්බන්ධ වෙච්ච ගසක්. දැන් ඒක HOLLY. දැන් මේක හොලි කියලා කියන්නේ. නමුත් සමහර රටවල් වල මේක හෝලි ට්‍රී කියලා කියනවා. සුද්ධ වූ ගස කියලාත් කියනවා. ඒ කියන්නේ එක එල් එකක් ආවොත් තමයි ඔක හෝලි ඇටියට සඳහන් වෙන්නේ. දැන් මේ ගහෙත් විශේෂත්වයක් තියෙනවා. මේ හොලි කියන ගහ ඕනෑම කාලයක ඕනෑම ඍතුවක සීත ඍතුවක හෝ වේවා නියඟ ඍතුවක හෝ වේවා බොහෝම සරුසාරට වැඩෙන ගහක්. මේ ගහ කියනවා අඩි 50ක් විතර ඉහළට වැඩෙනවා. ඒ වගේ මේ ගහේ තාමත්ම විශේෂ වූ කාරණා කරුණු කිහිපයක් තියෙනවා. ඒ නිසා තමයි මේක මේ නත්තල හා සම්බන්ධ කරගෙන ඊ타මත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම කවුරු හරි ඔයගලන්ගෙන් ඇහුවොත් නත්තලේ පාට මොනවද කියලා අපි දන්නවා හැම පල්ලියකම වගේ නත්තල කියද්දි රතු පාට අනිවාර්යයෙන්ම අවශ්‍යම පාටක්. ඒක නත්තල් සීයා රදගුරුතුමෙක්. එයාත් උන්වහන්සේත් සාමාන්‍යයෙන් පටියක් අඳිනවා නම් රතු පාට. මේස් දානවන් රදගුරුන් වහන්සේලා විශේෂ අවස්ථාවලදී රතු පාට මේස් දාන්නේ. මේ නත්තලත් එක්ක සම්බන්ධ වෙච්ච තොප්පියක් දානවා නත්තල් සීයා ඇඳුමක් අඳිනවා නම් අනිවාර්යයෙන් මේක රතු පාටයි. ඉතින් මේ රතු පාටත් එක්ක නත්තලේ පාටක් හැටියට ඒක එදා ඉඳලම ප්‍රසිද්ධයි. දැන් මේ හැම දෙයකම මේ ගහ, කොළ, පොතු, ඒ වගේම අතු මේ හැම එකේම නත්තල හා සම්බන්ධ ජේසුස් වහන්සේ හා සම්බන්ධ බොහොම ලස්සන දේවල් කිහිපයක් තියෙනවා. ඔබගේ මතකයට මා බෙදා ගන්නම්. මේ ගෙඩි රතු පාටයි. මේ හොලි කියන ගහේ. ඒක සංකේතවත් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ මා වෙනුවෙන් හෙළූ ඒ ලේ දහඩිය බිඳු රතු පාට. ඒයින් සඳහන් වෙනවා. ඒ කොළය හරියට උලස් අයිනෙම තියෙන පොඩි කටු වගේක්. ඒ කටු වලින් අපිව සංකේතවත් කරවන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්නේ කටු. ඒ වගේම මේ කොළ හරියට ගිනි දළු වගේ. හරියට ස්වාමින් වහන්සේ ඔබ මා වෙනුවෙන් ආදරයෙන් ප්‍රේමයෙන් උද්දීපනය වෙනවා වගේ මේ කොළ වලින් අපිව ස්වාමින් වහන්සේ ආලෝකමත් කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අර්ථයක් තියෙනවා. මේ පාට මිච්චර රතු පාට උනේ. එතකොට මේක කටු වලින් මොනවද කියන්නේ? මේ ගෙඩි වලින් මොනවද කියන්නේ? මේ හැම එකක්ම ඊ타ත්ම එදා සමාජයට බොහොම ආවේනික නැත්නම් මේ නත්තලත් එක්ක මේ පාටත් එක්ක බොහොම ලෙන්ගතු වෙච්ච දේවල්. ඒ වගේම පුරාතනයේ තිබුණා නොඑක් ආකාරයේ ආගමික මෙහෙයවල්. දැන් මේ ආගමික මෙහෙයවල් වලට විශේෂයෙන්ම රෝමවරුන්ගේ පුදුම් යාගයන් වලට විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාට ඔවුන් විශේෂාකාරයෙන් පිදුම් මෙහෙයවල් පැවැත්වුවා. විශේෂයෙන් 17 වෙනිදා සිට දෙසැම්බර් මාසේ 23 වෙනිදා වෙනකන් විශේෂ සතියක් ඔවුන් වෙන් කරලා තිබුණා මේ සෙනසුරු ග්‍රහයාට පුද පූජා පැවැත්විය යුතු අනිවාර්ය කාලයක් ලෙස. නමුත් මේ පුද පූජා පවත්වන්නට ඔවුන්ට අවශ්‍යයි මල්, ගෙඩි, පළතුරු. නමුත් මේ කාලේදී මල් හටගන්නේ නැහැ. හැබැයි මෙන්න මේ හොලි කියන ගහේ කවදාවත් මල් හට ගැනීමේ අඩුවක් වුණේ නැහැ. මේවා වලින් ලැබිච්ච මල් මේවා මේ පත්‍ර බොහොම ලස්සනට නිර්මාණය කරලා තමයි පසු කාලයකදී අපි මල් මේ ආගමනේ මල් කලඹ ගැන කතා කරද්දිත් මේ ගැන කතා කරනවා. මේවා නිර්මාණය කරලා ඔවුන් දෙවිඳුන්ට පුද පූජා පැවැත්වුවයි කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් පැත්තකින් මේ ගැන බලද්දී මේ කෙල්ටික් පූජකවරු ඔවුන්ගේ ලොකු විශ්වාසයක් තිබුණා මේ හොලි කියන ගහේ මල් තමාගේ ආත්මය පරිශුද්ධවත් කරනවා. ඒ නිසා ඒගොල්ලෝ මොකද කළේ? ඒ මල් තමාගේ හිස කෙහි ගහගත්තා.
එයින් ඔවුන් විශ්වාස කළා මේ මලේ තියෙන මහා බලය නිසා ඉමෝටැලිටි, ඒ කියන්නේ සදාකාලික ජීවිතයකට රුකුල් දෙන මලක් හැටියට මේගොල්ලෝ වැද පිදුම් කළා මේ හොලී කියන ගහේ මලට. ඔවුන් හිසේ ගසාගත්ත මේ මල එතකොට ඒ අශුද්ධ ආත්මයන් ඔක්කොම ඔවුන්ගෙන් ඉවත් වෙනවා. ශුද්ධ ආත්මයන් ඇවිල්ලා ඔවුන් සමග ලැබුම් ගන්නවා. ඉතින් මේ වගේ නොයෙක් ආකාර ඒ කාලේ ඔවුන් තුල ලොකු විශ්වාසයක් තිබුණා මේ ගහ සහ කොළ සහ මල් ගෙඩි මේ හැම එකක් සම්බන්ධව. ඒ නිසා අපිත් මේවා වල දැන් හොලි ගහේ මලයි අයිවී ගහේ මලයි හරියට ඔවුන් සංකේතවත් කළා. හොලි ගහේ මල නැත්තම් කොළය ක්‍රිස්තුස් වහන්සේ, අයිවී ගහේ මල නැත්තම් කොළය දේවමෑණියෝ. ඒතකොට නත්තලහා සම්බන්ධ කරලා මේ දෙකේ හා වැඩුම. මේ වගේ නොයෙක් ආකාරයේ මල් සහ කොළත් එක්ක නත්තලේදී අපිට නැතුවම බැරි සැරසිල්ලක් බවට මේ හොලි මල රතු පාට ගෙඩිය නැත්තම් ඒ බොහොම ලස්සනට තියෙන කොළය අපි සැරසිලි සඳහා අපේ දේවස්ථානවල යොදව ගන්නවා. මේක තමයි මම ඔබත් එක්ක බෙදාගත්තු මේ පුංචි ඉතිහාසය කොහොමද මෙය නිර්මාණය වෙලා අද නත්තලේදී නැතිවම බැරි සංකේතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉදිරියේදී අපි ඊළඟ චරිත ගැනත් භාවනා කරමු. ඔබට ජේසු පිහිටයි.